ආයිබෝන් ඔබට සමාජීය වශයෙන් දේශපාලනික වශයෙන් ආර්ථිකමය වශයෙන් සංස්කෘතිමය වශයෙන් බොහෝ දේ වෙනස් වෙනවා. සාහිත්‍යත් ඒ ආකාරයෙන්ම බොහෝ රස දැන් සොයා ගියා. ඔබ වගේම සහෘද පිරිසක් අතීතයේත් සාහිත්‍යයෙන් පෝෂණය වේ සිටියා. කවිය කියන්නේත් එහෙම දෙයක්. කවිය ධර්මය වෙනුවෙන් ලියවුණා. කවිය ස්වභාව ධර්මය වෙනුවෙන් ලියවුණා. අද වෙන විට කවිය එකිනෙකා වෙනුවෙන් ලියවෙනවා. සාහිත්‍යයේ මේ යට කියාව සොයා යාමට අදත් අපි ආරම්භ කරනවා පොතයි හිතයි. සාහිත්‍ය අස්පර්ශතෙන් ස්පර්ශ කරන්නට අපි හැම වෙලෙම අලුත් කෘතියක් තෝරා ගන්නවා විචාරයට ලක් කරන්නට. අද දවසේ අපි විචාරයට ලක් කරන්නේ චින්තක රණසිංහ මහත්මයාගේ හංසදීපනිය නැමැති ග්‍රන්ථයයි. මේ සඳහා විචාරයන් ලබා දෙන්නට අපි මැදිරියට කැඳවා තිබෙනවා විචාරකයින් දෙපළක්. අපි වුණ හඳුනාගමු දැන්. මහාචාර්ය ප්‍රනිත් අබේසුන්දර මහත්මයා ඉන්නවා. බොහොම ගෞරවයෙන් ආදරයෙන් අපේ පොතයි හිතයි වැඩසටහනට පිළිගන්නවා ඔබ. ඒ වගේම සිසිර කුමාර මහගමගේ ඔබවත් බොහොම ආදරෙන් ගෞරවයෙන් අපේ වැඩසටහනට පිළිගන්නවා. සුමුදු චතුරානි ජයවර්ධන ඉන්නවා. අද මේ ග්‍රන්ථය වෙනුවෙන් මේ විචාර අධීරයත් ඒ වගේම ප්‍රතිචාර අධීරයත් මෙහෙයවන්නට ඔබත් බොහොම ආදරෙන් ගෞරවයෙන් අපේ වැඩසටහනට පිළිගන්නවා. අපි මුලින්ම අවස්ථාව යොමු කරන්නේ චින්තක රණසිංහ මහත්මයා තමන්ගේ හංසදීපනිය නැමැති ග්‍රන්ථය පිළිබඳව අදහස් විමසන්නට. හංසදීපනිය කියලා කියන්නේ නූතන ව්‍යාඛ්‍යාන කෘතියක්. පැරණි ව්‍යාඛ්‍යාන කෘතියකින් අපි අදහස් කරන්නේ යම් සම්භාව්‍ය සාහිත්‍ය කෘතියකට විවරණයක් අර්ථ පැහැදිලි කිරීමක් සැපයීම. හංසදීපනී කෘතියනුත් එවැන්නක් බලාපොරොත්තු වෙනවා. හැබැයි මේ පැරණි ව්‍යාඛ්‍යාන කෘතිවන දම්පියාටුවා ගැටපදය වගේ කෘතිවල තියෙන පදාර්ථ විවරණයට ක්‍රමයෙන්ම නෙවෙයි ඉන් ඔබට ගිහිල්ලා දර්ශනය ව්‍යාකරණය එතන නොයෙකුත් සාහිත්‍ය විචාර මතවාද මේ වගේ නොයෙකුත් දේවල් ඔස්සේ ඉතිහාස අධ්‍යයනය ඒ විෂයන් ඔස්සේ මේ කෘතිය දිස බැලීම තමයි මේ කෘතියෙන් මම අපේක්ෂා කළේ. ඒ වගේම 16 වෙනි සියවසේ ලියවුණු හංස සංදේශය වර්තමානයේ 21 වෙනි සියවසේ සහ 20 වෙනි සියවසේ ලියවුණු සිංහල කවි සමග ගලපා ගැනීම ඒවේ අර්ථ සමග මේ අර්ථ බද්ධ වෙන්නේ කොහොමද කියලා බැලීම අන්න ඒ වගේ විශේෂ කාර්යභාරයකුත් මේ හංසදීපනී කෘතියෙන් සිද්ධ කරන්න උත්සාහ කළා. ඔබ ඒ අසා සිටියේ චින්තක රණසිංහ මහත්මයාගේ හංසදීපනිය නැමැති ග්‍රන්ථය පිළිබඳව ඔහු දැක්වූ අදහස්. නමුත් අපි ආරම්භ කරනවා විචාර වටයන් දෙක. ඒ සඳහා විචාරකෙන් සූදානමින් ඉන්නවා විචාරයන් ලබා දෙන්නට. ඔවුන්ට නිදහස තිබෙනවා මේ වේදිකාව මත මේ ග්‍රන්ථය පිළිබඳව ගුණ නුගුණ කතා කරන්නට. සුමුදු ඔබට අවස්ථාව තිබෙනවා පළවෙනි විචාර වටය අනුබන්නට. ස්තුතියි අම්මා. මම මුලින්ම යමු වෙන්නේ සිසිර කුමාර මහගමගේ මහත්මයා වෙතට. අපි බොහෝ වෙලාවට හංස සංදේශය ගැන විචාර කෘති කියවලා තියෙනවා. විශ්වවිද්‍යාල මට්ටමින් අපිට ඒ ගැන අධ්‍යයනය කරන්නට ලැබිලා තියෙනවා පාසල් මට්ටමින්. ඒ කෘතිවලට වඩා චින්තක රණසිංහගේ මේ කෘතිය යම්කිසි වෙනසක් දරනවද? එහෙම නැත්නම් ඊට වැඩිය අඩු මට්ටමකද තියෙන්නේ වැඩි මට්ටමකද තියෙන්නේ? ඒක ඉතාමත් මේ වටිනා ප්‍රශ්නයක්. අතන මටත් මේ මගේ අදහසත් ඒක තමයි මේ හංසදීපනිය මගේ මතු කරගන්න පුළුවන් මේ මූලිකම දැනුම මොකක්ද කියන ප්‍රශ්නෙට තමයි මමත් එන්න කැමති වෙන්නේ. අර ඔබ කිව්වාගේම දැන් තවත් එක කෘතියක් බවට පත් වෙනවාද එහෙම නැත්නම් ඔබ කිව්වාගේ අර මීට පෙර තිබිච්චි සංදේශ කවි පිළිබඳව තිබිච්චි ඒ කවි අපිට හඳුනා දෙන්න ලියපු පොතපතත් සහ මේ හංසදීපනියත් අතර කිසියම් වෙනසක් දකින්නවද කියන කාරණාව. එතන මෙතනදී මට තේරුම් ගන්න පුළුවන් දෙයක් තමයි පළවෙනි වතාවට ගන්නා උත්සාහයක් තමයි අර නව එතකොට අපි කියමුකෝ මේ නූතනවාදයෙන් පස්සේ ලෝකේ ආපු අලුත් දැනුමත් එක්කලා මේ දැනුමත් එක්කලා කොහොමද ගලපගන්නේ මේ සම්භාව්‍ය සාහිත්‍ය කෘති ආපහු කියවන්න කියන කාරණාව තමයි මේ කෘතියෙන් යෝජනා කරන්නේ. මේ කෘතිය අපිට ආරාධනා කර සිටිනවා අලුතෙන් උදා කරගත්ත දැනුමත් එක්කලා ලෝකේ විශේෂයෙන්ම පශ්චාත් ව්‍යුහවාදී වගේ දැනුම වෙන්න පුළුවන්. එතකොට නැත්නම් ක්‍රිටිකල් තියරි කියලා දැන් ලෝකේ කතා කරන විචාර න්‍යාය වගේ විෂයන්. එතකොට මේ හරහා මේ සම්භාව්‍ය සාහිත්‍ය දිහා අපි බලන්නේ කොහොමද කියන මෙන්න මේ ඇස අපිට කියවන්නේකොට
මේ කෘතිය හරහා ලබා දෙනවා. ඒ වගේම මම හිතන දෙයක් තමයි දැන් සංදේශ කවි පිළිබඳව කිසිම දැනුමක් නැති අලුත් පාඨකයෙක් කියලා අපි පරිකල්පනය කළොත් ඔහුට పూర్ව නිගමනයක් නැහැ, සංදේශ කවි කියවලා නැහැ, අත්දැකීම් කිසි දෙයක් නැති කෙනෙකුට මේ සංසදීපනීය කියන කෘතිය කියවුවොත් එතෙන් සිට ඔහුට පරිවර්තන වෙන්න පුළුවන් කාරණා මොනවාද? මෙන්න මේකත් ඉතාම වැදගත් මේ හංසදීපනී කෘතිය හරහා. මොකද දැන් මේ හංසදීපන කෘතිය කියවොත් ඔහුට පුළුවන් මේ කෘතිය තුළ ගොඩනගාගත්ත දැනුම හරහා ආපහු සංදේශ කාව්‍ය දිහා බලන්න. මොකද මේ කතුවරයා මේ හංසදීපනී කෘතිය තුළදී සංදේශ කාව්‍ය කියන මේ සෞන්දර්ය වස්තුව අපි මේ සෞන්දර්ය වස්තුවක් හැටියට හිස්තරික් ඔබ්ජෙක්ට් එකක් හැටියට තමයි කලාකෘතියක් හැටියට අපි සාහිත්‍ය කියන එක අපි දකින්නේ. ඒතකොට මේ සංදේශ කාව්‍ය කියන මේ සෞන්දර්ය වස්තුව කියන එක තේරුම් ගන්නට ලංකාවේ කොහොමද සංදේශ කාව්‍ය ක්‍රියාත්මක වුණේ, මොන කාලෙද ක්‍රියාත්මක වුණේ, ඒවැ දිශානති මොනවද, පස්සේ 20 වෙනි සියවස වගේ වෙනකොට සංදේශ කාව්‍ය මොවගේ ලස්සන ගත්තද, මෙන්න මේ වගේ සංදේශ කාව්‍ය පිළිබඳ ඉතාමත්ම මේ සාරගර්භ තොරතුරු ඉදිරිපත් කළා තියෙනවා. මේ පළවෙනි මේ පරිච්ඡේදවල මේ සිංහල සංදේශ කාව්‍ය විකාශනය කොහොමද, නවමගට පිවිසුනේ කොහොමද, සංදේශ සාහිත්‍යය කියලා කියන්නේ මොකද්ද, මෙන්න මෙහෙම ඇවිල්ලා තමයි හංස සංදේශයේ පිළිබඳව එන්නේ. ඒ නිසා සංදේශ කවි පිළිබඳව මේ පෙර සැකසුම් වෙච්ච දැනුමක් නැති පාඨකයෙකුට අද දවසේ ඉන්න මේ අලුත් පාඨකයෙකුට මේ කෘතිය කියවොත් ඔහුට මේ සංදේශ කවි කියන ලෝකයට මේ සාහිත්‍ය ශානරේ තේරුම් ගන්නට හැකියාව ලැබෙනවා. ඒ නිසා අර ඔබ කිව්වා වගේ මෙතෙක් සංදේශ කවි පිළිබඳව පැරණි අර්ථයෙන් අපි පොත්පත් කියවලා තියෙනවා. ඉතාමත් වටිනා පොත්පත් අපි කියවලා තිබෙනවා. නමුත් මේ කෘතිය අපිට උත්සාහ ගන්නවා අලුත් දැනුම හරහා කොහොමද මේ අපේ සම්භාව්‍ය සාහිත්‍ය දිහා බලන්නේ කියන කාරණා. ඇත්තටම අද දවසේ ඉන්න 21 වෙනි සියවසේ පාඨකයාට තමයි ආමන්ත්‍රණය කරන්නේ මිනිහ කිතුරු තුලින්. මහාචාර්යතුමනි, මේ ඔබතුමා නිරන්තරයෙන් අපිට කියන කාරණයක් තමයි චිරන්තන ගද්‍ය පද්‍ය ඇසුරු කරන්න කියලා. ඒ ආරාධනාවම මේ කෘතියෙත් අපිට කියනවා නූතන සාහිත්‍ය දෙස බලන්න නම් චිරන්තන ගද්‍ය පද්‍ය සාහිත්‍ය ඇසුරු කරන්න කියලා. ඒ ඉල්ලීම කරන ඒ ඉල්ලීම මේ පොත ඇතුලේ බොහොම දරුණුවට තියෙනවා. ඒ ගැන මොකද හිතෙන්නේ? ඔව් සුමුදු, දැන් අපි පුංචි කාලේ අහලා තියෙනවා කියමනක්, ඒක පාලි සංස්කෘත වලින් හරියට උච්චාරණය වෙනවද දන්නේ මම කියන්නම්. සංඥා කර්තෘ කර්තාරම් පමාණම් පයෝජනං කියලා. සංඥා කියලා කියන්නේ දැන් ග්‍රන්ථයක්, කෘතියක්, පොතක් අතට ගත්තම පොතේ නම මොකක්ද කියන එක. කවුද ලියලා තියෙන්නේ? රචකයා, කර්තෘ කවුද? මේ කෘතිය යම්කිසි කෘතියක් ලියන්නේ කර්තෘට තියෙන සුදුසුකම කොහොමද කියන එක. ඇයි මේක ලියලා තියෙන්නේ? මොන හේතුවක් උඩද? ප්‍රමාණය කොපමණද? පිටු වශයෙන් හරි ඉස්සර පුස්කොළ එහෙම තිබුණා. ඒ වගේ ප්‍රමාණය මෙම ග්‍රන්ථය පරිශීලනය කිරීමෙන් පාඨකයාට ලැබෙන්නා වූ ප්‍රයෝජනය කුමක්ද කියන එක. ඒ කාරණේ පැරණි මේ විචාර ග්‍රන්ථවල තියෙන එක. මම පුංචි කාලේ කියවෝක මේ එතකොට ඒ අනුව බැලුවත් දැන් අලුතෙනුත් ඔය විචාර ක්‍රමේ තමයි යන්නේ. වචන වෙනස් වෙලා තියෙනවා නේද සිසිර සාමාන්‍ය. එතකොට මේකේ නම හංස දීපනීය. එතකොට හංස සංදේශය, හංසයා කියන සත්වයා, මේ පක්ෂියා, එතකොට අගනා වස්තුවක් සත්ව ලෝකේ ආලෝකයක් දැල්වනවා වගේ. දීප කිව්වමනේ. ඔව්, ඒ පැත්තෙන් මේ මොහු ඒ හංස සංදේශයත් එක්ක අපිට පබස්සර ප්‍රභාස්වර වූ ආලෝකයක් දැල්වනවා. තවත් හාත්පස එළිය වැටෙනවනේ ආලෝකයත් එක්ක. එතකොට ඔහු කවුද? ඔහු පරිේශකයෙක්, ශාස්ත්‍රීය දේවල්ට කැමති ශාස්ත්‍රවන්තයෙක්, කැලණිය විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයෙක්, සිංහල අධ්‍යනාංශ. ඔහු මීට පෙර හුඟක් වැඩ කරලා තියෙනවා, පොතපත කියවලා තියෙනවා. ඉතින් ඔහු ඒකට සුදුසු වෙලා තියෙනවා. පොතපත පරිශීලනය කරන බව අපි පැහැදිලිව දන්නවා. ඒ බව මේ ස්පුට වෙනවා. ප්‍රමාණය එතකොට පිටු 293ක් විතර එනවා. කොටස් දෙකකට බෙදෙනවා. පරිච්ඡේද 11ක් තිස්සේ ගලාගෙන යනවා. ප්‍රයෝජනය සිසිර මහත්මයා ඒකට උත්තර දුන්න ඔබගේ මුල් ප්‍රශ්නේදී. ඇත්තටම අපි ගීත අහනවා, කවි කියවනවා, කෙටි කතා කියවනවා, ටෙලි නාට්‍ය බලනවා, සිනමා කෘති බලනවා, වේදිකා නාට්‍ය බලනවා. අපේ සංස්කෘතික ජීවිතයේ මේ
මාස ගණනක් තිස්සේ විශාල අභියෝගයකට ලක් වෙලා. නමුත් විද්‍යුත් මාධ්‍යයෙන් හරි පරිශීලනය කරද්දී අපිට තේරෙනවා සමහර කෘති වලින් අපිට අත්දැකීම් එන්නේ නැහැ. નિසරුයි බොල් බවක් තියෙනවා. ජීවිතයට අවබෝධ කරගන්න. ජීවිතයේ තියෙන මේ ගැටලු අභියෝග වලට කොහොමද මුහුණ දෙන්නේ කියන ප්‍රශ්නෙට විභාගයක් අසමත් වුණොත් සීදි විනාශා ගන්නවා. එහෙම විය යුතුද? යනාදී ප්‍රශ්න එනකොට මෙබඳු කෘතීන් පරිශීලනය කිරීමෙන් ජීවිත අවබෝධයට වටහා ගැනීමට මුහුණ දෙන්න මේ වගේ විසම ලෝකයක් ඇතුලේ කොහොමද ජීවත් වෙන්නේ ජීවිතය නැමැති කලාව ශිල්පය ප්‍රගුණ කරන්න ප්‍රයෝජන වෙනවා. අනිත් පැත්තෙන් බැලුවම භාෂාව අපේ සිංහල භාෂාව. දැන් තමිල් තායි කියලා දෙවඟනක් ගැන සඳහන් වෙනවා. දෙමළ භාෂාව. අපි තමයි ටැමිල් කියන එක පාවිච්චි කරන්නේ ලෝකේ අනිත් අය කියන්නේ තමිල් කියලා. මේ දිව්‍යත්වයට පත් කරලා කෝවිලක් හදලා තියෙනවා ඉන්දියාවේ. ඒක ඇයි එහෙම වෙන්නේ? භාෂාවට දිව්‍යමය ස්වභාවයක් තියලා තියෙනවා. සංස්කෘතවලත් දේවනාගරි අකුර දේවනාගරි කිව්වම දිව්‍යත්වයක් දීලා තියෙනවා. අපි සිංහල භාෂාවෙන් වැඩ කරන්න මේ රටේ ඉපදුණු අය නම් අපේ දෙමව්පියෝ සිංහල භාෂාවත් එක්ක ඉපදුණු අය නම් අපේ අලුත් පරම්පරාව ඇයි මේ භාෂාවෙන් ප්‍රයෝජන ගන්න නැත්තේ? ඉගෙන ගන්න නැත්තේ? කියවන්න නැත්තේ? මොනතරම් වචන තියනවද? මොනතරම් යෙදුම් තියනවද? මොනතරම් රසවත් සාහිත්‍ය කෘති තියනවද? අන්න ඒවට එලියක් සපේන ශාස්ත්‍රීය ඇකඩමික් පැත්තෙන් සහ රිසර්ච් පර්යේෂණාත්මකව ඔහු මේ ලියලා තියෙන මේ ග්‍රන්ථයේ වැදගත්කමක් තියෙනවා. මෑත භාගයේ ගොඩක් කෘතිවල සූචියක් යොදන්නේ නැහැ. මේ අගට මේ ශාස්ත්‍රීය ඇතුලේ තියෙන දේවල් වලට වහම ඒ සියල්ලෙන්ම සම්පූර්ණයි. ඒ නිසා හොයාගන්න කිසිම මේ අමාරු මේ කියන්නේ වැරද්දක් හොයාගන්න බැරි විදිහට ඔහු මේ රචනා කරලා තිනවා. අගනා පරිේශනාත්මක ග්‍රන්ථයක් වශයෙන් අපිට ප්‍රයෝජන ගන්න පුළුවන්. ඒවා පරිශීලනය කිරීමෙන් නව නිර්මාණකරුවන්ගේ ඔය බොල්ගම කමට එක හේතුවක් පැරණි සම්භාව්‍ය සාහිත්‍ය ඇසුරු නොකිරීම. අන්න ඒවට උත්තරයක් පිළිතුරක් මේ කෘතියෙන් විෂද වෙන බව තමයි මගේ හැඟීම. සිසිර කුමාර මහත්මයාණෙනි මේ දැන් මේ පොතෙන් පරිබාහිරට ගිහිල්ලා මම මේ ප්‍රශ්නේ ඔබතුමාගෙන් අහන්නේ මේ චිරන්තන සාහිත්‍යයට නූතන පරම්පරාවෙන් කුඩම් මගේ සැලකිලිද ලැබෙන්නේ? දැන් කුඩම්මගේ සැලකිලිද කියන ප්‍රශ්නයක අපිට මෙහෙමයි තේරුම් ගන්න වෙලා තියෙන්නේ. කියන්නේ අපි චිරන්තන සාහිත්‍යය දිහා මේ වර්තමාන පරම්පරාව ගෙනියන්න ඇසක් අපිට උදා කරලා නැති ප්‍රශ්නේ තියෙන්නේ. පාලම හදලා නැහැ. ඒ ප්‍රශ්නේ තියෙන්නේ නැතු ඒක චිරන්තන සාහිත්‍යයේ තියෙන ප්‍රශ්නයක් නෙමෙයි. ඒ චිරන්තන සාහිත්‍යයට මේ වර්තමාන නිමේෂයේ මේ මොහොතේ ජීවත් වෙන අපි ලං කරන්න අවශ්‍ය පාලමක් හදලා නැහැ. එතනයි ප්‍රශ්නේ තියෙන්නේ. දැන් මේ කෘතිය ඒකට සඳහා ගන්න උත්සාහයක් තියෙන උදාහරණයකට දැන් මේ හංස සංදේශය කියන මේ මම කියන්නේ අර ඒ సౌందర్యාත්මක වස්තුවක් හැටියට අපි දැන් කලාකෘතියක් තේරුම් ගන්න කියලා සාහිත්‍ය කෘතියක් අපි හිස්ටරික් ඔබ්ජෙක්ට් එකක් හැටියට එහෙම නැත්නම් సౌందర్యාත්මක වස්තුවක් හැටියට තේරුම් ගන්න. එතකොට මේ දිහා විසංයෝජනාත්මකව බලන්නේ කොහොමද කියන උත්සාහය තමයි මේ චින්තක රණසිංහ කරන්නේ මෙතනදී. ඒ කියන්නේ බහුවිධ විෂය ප්‍රදේශ වලින් මේ සාහිත්‍ය කෘතිය දිහා බලන්නේ කොහොමද කියලා. ඒ කියන්නේ කෘතිය විශාල කරනවා බහුවිධ ප්‍රවේශයන්ගෙන් ඒ දිහා යොමු වෙනවා. උදාහරණයක් ඇටියට දැන් මේ කෘතිය කියනකොට හංස සංදේශය කියන මේ సౌందර්ය වස්තුව දිහා බලන්න සමාජ විද්‍යාව අදාළ කරගන්නවා. ඉතිහාසය අදාළ කරගන්නවා. දෘශ්‍ය කලාව අදාළ කරගන්නවා. දේශපාලන විද්‍යාව අදාළ කරගන්නවා. පුරා විද්‍යාව අදාළ කරගන්නවා. මානව වංශ විද්‍යාව අදාළ කරගන්නවා. මේ වගේ විෂයන් ගණනාවක් ඔස්සේ තමයි මේ එතකොට හංස සංදේශය දිහා බලන්නේ. දැන් උදාහරණයක් ඇටියට නීරා වික්‍රමසිංහ වගේ කෙනෙක් කරපු රචනා. ඒ රචනා අරගන්නවා හංස සංදේශය දිහා බලන්න. ලෙස්ලි ගුණවර්ධන වගේ අය ඉතිහාසය පිළිබඳව ලියපු රචනා. ඒ රචනා පාදක කරගෙන තියෙනවා හංස සංදේශය දිහා බලන්න. ටෙරි ඊගල්ටන් වගේ කෙනෙක් ලියන රචනා. එතකොට අජිත් තිලකසේන ලියපු ලිපි. ඒ වගේ දේවල්. අන්තෝනියෝ ග්‍රාම්ස්චිගේ ලිපි. දැන් අපි බැලුවොත් දැන් අන්තෝනියෝ ග්‍රාම්ස්චි වගේ කෙනෙක් වියදෙක් අපිට දේශපාලනයේ තේරුම් ගන්න මේ නිමේෂයේ අපි ජීවත් වෙන දේශපාලනයේ තේරුම් ගන්න උදාහරණනේ. ඒ වගේ විද්වතෙන් ගන්න. එතකොට ග්‍රාම්ස්චි සහ හංස සංදේශේ අහසට පොළොව වගේනේ. දැන් මෙන්න මේ දෙක එකට එකතු කරනවා චින්තක රණසිංහ. මෙන්න මේකයි අර මම කිව්වේ වැදගත්කම. එතකොට බහුවිධ ප්‍රවේශයකින් අපිට අපේ චිරන්තන සාහිත්‍ය දිහා බලන්න අවශ්‍ය ඇස නිර්මාණය කරනවා. මේ ගණනාත ඔබේසේකරගේ රචනා ගන්නවා. කුලනාත සේනාදීර්ඝ දැන්
චිත්‍ර කලාවේ රසික සංකල්ප නූතන චිත්‍ර කලාවේ රසික සංකල්ප කියන ඉතාමත් පුරෝගාමී පොතක් තියෙනවා කුලනාථ සේනාධීරගේ. දැන් මේ කුලනාථ සේනාධීරගේ පොත පාදක කරගෙන තියෙනවා මම දැක්කා චින්තකරණසිංහ මේ හංස සංදේශය කියවන්න. හංස සංදේශයේ සමහර වියමන් කියවන්නට අර ගණිකවාදයේ කියන කලා ප්‍රවණතාවයේ යුරෝපයේ ඇති වෙච්ච 20 වෙනි සියවසේ මුල් කාලේ ඇති වෙන අර මේ පැබ්ලෝ පිකාසෝ සහ ජෝක් බ්‍රාග් කියන මේ චිත්‍ර ශිල්පීන් දෙන්න ප්‍රංශෙදී නව චිත්‍රකලා ශෛලියක් වර්ධනය කරනවා. 1907 දී තමයි මේක ආරම්භ කරන්නේ පැබ්ලෝ පිකාසෝ අවින්නෝහි යුවතියෝ කියලා චිත්‍රයක් ඇඳලා. දැන් මේ ඇතිවෙච්ච අර ගණිකවාදී ශෛලිය මේ ගණිතවාදී ප්‍රවණතාවය කලාවට බලපෑවේ කොහොමද? ගණිකවාදයේ ලැබපු දැනුම හරහා කවි ලිව්වේ කොහොමද? මෙන්න මේ දැනුම ගේනවා හංස සංදේශ කියවන්න. ඒකේ තියෙන දුෂ්කර බන්ධන කියවන්න, ඒ වියමන් කියවන්න. ඒතකොට මෙන්න මේක තමයි අවශ්‍ය වෙන්නේ. මේ නව දැනුම හරහා කොහොමද අපේ චිරාන්තන සාහිත්‍ය දිහා බලන්නේ? මෙන්න මේ ඇස අපිට වර්ධනය කරගත්තොත් අපි දන්නවා දැන් ක්‍රිටිකල් තියරි එහෙම විචාර න්‍යාය කියලා ඔය ෆ්‍රැන්ක්ෆර්ට් ගුරුකුරයෙන් ආව මේ නව දැනුම් තියෙනවා. ඒ හරහා අපිට යෝජනා කරන්නේ මේ පැරණි කලාව අපෙන් අයින් වෙලා කියන තැන නෙමෙයි. ඒක අපේ ජීවිතවල වියෝ වෙලා කියන තැන නෙමෙයි. ඒ කලාව නැවත තේරුම් ගන්නයි. නව විශාල විදිහට නැවත කියවන්න අවශ්‍ය දැනුම සම්පාදනය කරන්න. මෙන්න මේ පාලම තමයි හදන්නේ. ඉතින් ඒ සඳහා චින්තකරන්සිංහ ගන්න උත්සාහය. අනික් කරුණ තමයි මම දකින්නේ දැන් මේක හංස සංදේශය කියවන්න විතරක් නෙමෙයි. මේ පොත අපිට යෝජනා කරනවා කොහොමද අපි අපේ ඔබ ඇහුවා වගේ මේ චිරාන්තන සාහිත්‍ය දිහා බලන්නේ. චිරාන්තන සාහිත්‍යයේ සම්භාව්‍ය සාහිත්‍යයේ තවත් සාහිත්‍ය කෘති. ඒ සාහිත්‍ය කෘති දිහා උදාහරණයකට අපි ගත්තොත් බුත්සරණ දිහා අපි කොහොමද බලන්නේ? අමාවතුර දිහා අපි කොහොමද බැලිය යුත්තේ? දැන් මේ කෘතිය තුලම මේ දැන් හංස සංදේශයේ කතුවරයාගේ අරගලේ මොකද්ද? ඔහුගේ දේශපාලනික සමාජීය දැන් මොකද කතුවරෙක් කියලා කියන්නේ අහම්බෙන් බිහි වෙන කෙනෙක් නෙවෙයි. එයා සමාජීය නිෂ්පාදනයක්. එතකොට මේ පොත තුල අපි දකිනවා මේ බලනවා දැන් හංස සංදේශ කතුවරයාගේ වීරයා කවුද? හරි වැදගත් අධ්‍යයනයක් නෙමෙයි. මේකේ තියෙනවා දැන් හැම සංදේශ කතුවරයෙක්ම වීරයෙක් පරිකල්පනය කරනවා. ඒ වීරයා මේ අපි ජීවත් වෙන චරිතයක් වෙන්න පුළුවන් ඔහුගේ ජීවිත කාලේ. එහෙම නැත්නම් පරිකල්පනය කරපු දේව චරිතයක් වෙන්න පුළුවන්. කෙසේ හෝ වීරයෙක් ඉන්නවා. එතකොට මේ අනිකා කියන සංකල්පය දැන් අපි ජයගත යුතු අනිකෙක් සහ අපිට පරාජය කළ යුතු අනිකෙක් නිරන්තරයෙන්ම පුද්ගලයෙකුට සමාජයකට තියෙනවා. එතකොට මේකෙදි සාකච්ඡා කරනකොට දැක්කා මේ ඔහුගේ වීරයා කවුද? දැන් වනරතන හිමි. එතකොට කෑරගල පිරිවෙන. එතකොට ඒ තමයි ඔහුගේ පරිකල්පනය, ඔහුගේ වීරයා. එතකොට මේ නව ඇසකින් මේ නිර්මාණ දිහා බලන්න අපි පොළඹනවා. ඒ විතරක් නෙමෙයි දැන් මේ විචාර කෘතිය අපි දැක්ක තව දෙයක් තමයි දැන් අර හංස සංදේශයේ දිහා බලපු විචාරකයෝ පිළිබඳව මීට කලින් විචාරකයෝ තුලනාත්මකව කියනවා මේ කෘතිය තුල විග්‍රහයක්. ඔව් මේ විචාරකයා මේ විදිහට බලලා තියෙනවා. මේ විචාරකයා මේ වගේ හැම විචාර ප්‍රවේශයක්ම ඊටමත් තුලනාත්මකව අරගෙන තියෙනවා බව පේනවා. එතකොට ඒ විචාරකයාගේ දැනුම් සම්ප්‍රදාය මොනවද? ඒ විචාරකයා ඒ විදිහට හංස සංදේශයේ දිහා බලන්නට පොළඹවපු හේතු කාරණා මොනවද? ඔහුගේ චින්තන සම්ප්‍රදායන්, ඔහුට බලපාපු බුද්ධිමය සම්ප්‍රදායන් මොනවද? මෙන්න මේවා දිහා බලන්න උත්සාහ කරලා තියෙනවා. මෙන්න මේක තමයි වැදගත්ම කරුණ මේ කෘතිය දිහා අපිට තේරුම් ගන්නකොට. දැන් උදාහරණයකට දැන් බලන්න මේ ඔහු සමීප කියවීම් වලට මේ කෘතිය ඇතුළේ යන හැටි. දැන් එක වචනයක් අරගෙන ඒ වචනේ ඊටාම සමීප කියවන් වලට යන්න උත්සාහ ගන්නවා. එක උදාහරණයක් මම අපිට කියනවා මේ සැඳෑවෙනුම ගැන කියනකොට. ඔහු කියන්නේ දාර්ශනික සැඳෑවෙනුමක් කියලා. දාර්ශනික සැඳෑවෙනුමක් කියලා. මොකද සැඳෑවෙනුමේදී තියෙන එක කවියක් පාදක කරගෙන ඒ කවියේ ඉදිරියට සරච්චන්ද්‍ර සාහිත්‍ය විද්‍යාව තුලදී කියපු කාරණාව. අර ඒ කවිය තමයි හැමතැන කරන මුනිපුද නරඹන ලෙසට තැන තැන සැවුල් ඝන පැමිණෙන තුරුසිරට කියන කවිය. ඒකදී අඳුර අර වවුලෝ අයින් වෙනකොට අඳුර අයින් වෙච්ච ආකාරය පිළිබඳව ලියපු ආකාරය දීර්ඝව උපුටලා පෙන්නනවා. ඉදිරියට සරච්චන්ද්‍ර වගේ කෙනෙක් කොහොමද මේක දැක්කේ කියලා. ඒ විතරක් නෙමෙයි. එරික් කිලප්පාරච්චිගේ කවි, ලෝවැඩ සංගරාව, ගුණදාස අමරසේකර මේ වගේ මේ නූතන සහ පැරණි සාහිත්‍ය ප්‍රවේශයන් මේ අවස්ථාව චිත්‍රණය වුණේ කොහොමද? මෙන්න මේ වගේ දේවල් හොයලා බලනවා. තව මම ආකර්ෂණීය තැන තමයි මේ කෘතිය දැක්ක අතරම අර දී කෙලි වෙනුම ගැන කතා කරනකොට ඒක තියෙනවා අර මිනිසෙක් අඟනක්. මෙන්න මේ මිනිසෙක් සහ අඟනක් කියන වචන දෙක ඊටාම සමීපව කියවන්න උත්සාහ කරනවා. දැන් මේ විචාරකයා කියනවා මේ සමස්ත සංදේශ කාව්‍ය සාහිත්‍යයේම නිරූපිත මේ
යථාර්ථවාදීම චරිත දෙක තමයි මේ මිනිසෙක් සහ අගනක් කියන කාරණා. ඉතින් මේ වගේ අර සමීප කීවීමකට යන ආකාරය. ඔබ කිව්වාගේම මේ පාලමක් හදන නොවේද මේ කෘතිය අපේ වර්තමාන සමාජයේ පාඨකයාට එහෙම නැත්නම් හදාරන කෙනත් එක්කලා අර පැරණි සාහිත්‍යය. මහාචාර්යතුමනි මේ චින්තක රණසිංහ කියන මේ චරිතය ගත්තම අපි දන්න කාරණයක් තමයි මේ බොහෝම වෙහෙස මහන්සි වෙනවා. යම්කිසි නිර්මාණයක් කරන්නට අදාළ වෙන දේවල් සොයමින් ඔහු හරියට සතතාභ්‍යාසය කරනවා. මේක මේ කෘතියෙන් බොහෝ දුරට අපට පැහැදිලි වෙනවා. ඒ ගැන කතා කරොත් ඔහුගේ වෙහෙස, නිර්මාණකරුවාගේ වෙහෙස. ඔහු දේශන පවත්වන හැටි මම දැකලා තියෙනවා ප්‍රසිද්ධ සභාවල රාජකීය ආසියාතික සමිතියේ සැසිවාරවල. ඔහු අතහරින්නේ නැහැ. අර ඔහුම කියනවා මම හරියට ගිනි පුලිංගුවක් වගේ කියලා. ඒ කියන්නේ එක පාට දැල් වෙන උට මේ අසාධාරණයක් සමාජ අසාධාරණයක් සාහිත්‍ය ලෝකයේ යම්කිසි අකටයුත්ත වෙනකොට ඒක දරා ගන්න බෑ. එක පාට පුපුරන ස්වභාවයක් තියෙනවා. ඒ මොකද හේතුව ඔහු සාහිත්‍යයට සමාජයට අවංකයි. මේ කෘති වලට ඒවා කියවීමට හොයාගෙන ගිහිල්ලා පෞගිය සත වර්ෂයේ මේ ක්‍රියා කරපු නූතන සිංහල සහ අනිකුත් කර්තෘවරු ග්‍රන්ථ ඔහු පිපාසෙන් හොයා කියවනවා. ඉතින් ඒ අතර හොඳට තේරෙනවා මේ හොඳට සිසිර මහත්මයා පැහැදිලි කළා ඔහුගේ කියවීම මේ පිළිබඳව පරිචය පරිණත බවක් ඇවිල්ලා තියෙන නිසා මට හිතෙන්නේ දැන් මමත් අවුරුදු 34ක් 5ක් විශ්වවිද්‍යාලයක උගන්වන එක්කෙනෙක්නේ ගුරුවරයෙක්. එතකොට විවේචනයක් හැටියට කිව්වොත් දොසක් දකිනවා. නව පරපුරේ හුඟක් විද්වතුන් උගන්වන අය එනවා. ඉතින් පන්තියේ නෝට් එකක් දෙනවා යනවා. පුස්තකාල හිස් පොත් හොයාගන්නේ කියවන්නේ ඇකඩමික් ඩිස්කෂන් කියලා එකක් තියෙනවනේ. ඒ කියන්නේ ශාස්ත්‍රීය පර්යේෂණාත්මක සාකච්ඡා හරි අවමයි. නැත්තෙම නෑ. නමුත් ඒවට අලුත් පරපුර උනන්දු වෙන්නේ නෑ. ලියාගෙන දැන් වචන ඉගෙන ගන්නේ නෑ. මම දැකලා තියෙනවා පැරණි අය. දැන් ඔය මාචාර්ය සුනන්ද එහෙම තවත් බොහෝ WS කරුණා තිලක මහත්තයා මම ඇසුරු කරලා තියෙන. එතුමා මිය ගියා. මේ වචන හම්බුනාම මැණික් කැට හම්බුනා වගේ. ඒ වචනේ හොයනවා කොහෙද මේකේ මූල රූපය? දෙමළ භාෂාවෙන් මොනවද කියන්නේ? සංස්කෘතෙන් මොකද්ද කියන්නේ? ඉංග්‍රීසියෙන් මොකද්ද? එතකොට ඒ විදිහට අධ්‍යාපනයක් ලැබීමෙන් තමයි පාණ්ඩිත්‍ය කියන එක මතුවෙන්නේ. දැන් මේ කෘතිය පුදලා තින්නේ සිරි තිලකසිරි විද්වතානන්ට. ඔහු බොහොම වයස්ගත වැඩිහිටි පඬිවරයෙක්. එතුමාව අගය කළා රුහුණු විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධියක් දීලා. ඉතින් ඒ වගේ අයගේ ඇසුරක් තියෙනවා ඔහුට. ඉතින් ඒකින් මට තේරෙනවා මුහුකුරා යමින් තියෙනවා මේ තරුණයා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට පහනක් වගේ. ඒ මොකද හේතුව අර සාධනය කරගෙන තියෙනවා මහන්සියෙන්. ඒකේ ප්‍රතිඵල තමයි දකින්න පුළුවන් මේ කෘතිය. ඇත්තටම සිසිර කුමාර මහත්මයා මේ අපි දකින ඛේදවාචකයක් තමයි විශ්වවිද්‍යාල මට්ටමින් හෝ වෙන අනුබද්ධිත වෙන ආයතන මාධ්‍ය ආයතන මේ සියල්ලම පුස්සන්ගෙන් පිරීලා. ඒ පුස්සන් අතර අපි කියනවා මේ අය හෝම් වර්ක් කරලා එන්නේ නැහැ. ගෙදර වැඩ කරලා එන්නේ. තමන්ගේ වැඩේ තමන්ගේ දේශනයක් හෝ එහෙම නැත්නම් පුවත්පතකට ලිපියක් ලිව්වත් ඔහු වෙන වෙහෙස අතිමහත්. ඒ වෙහෙස නිසා අපට ලැබෙන ප්‍රතිඵලය කොයිතරම් හොඳද කියන එක ගැන කතා කරොත් ඒ කියන්නේ අනාගත පරම්පරාවට ඔහු කරන ආයෝජනය. ඔව් ඒක අර මේ ප්‍රනිස් කිව්වාගේම මේ ඒ පාලම තමයි දැන් ඔහු හදන්නේ. දැන් මේ මම දකින ආකාරයකට චින්තක රණසිංහ අපේ ඇකඩමික අධ්‍යාපනයේ තිබිච්ච අර මුල් අපේක්ෂාවන් දැන් ඔහු කැලණි විශ්වවිද්‍යාලයේනේ සේවය කරන්නේ. එතකොට ඒ විශ්වවිද්‍යාල ආරම්භ කරන්නට ඒ ආධිකර්තෘවරුන් ගත්ත උත්සාහයේ මුල් අපේක්ෂාවක් කොහොමද නැවත හොයාගෙන යන්නේ වගේ දෙයකට වෙහෙසෙන තරුණෙක් හැටියට තමයි මම දකින්නේ. අර ඔබ කිව්වාගේම අර ඔබ කියවනේ අර හිස් බවක් තියෙනවා කියලා මේ වර්තමාන සමාජය ඇතුලේ. ඒක අපි තේරුම් ගන්නට ඕනේ. දැන් මම කැමති මේ සාකච්ඡාවට මේ හංස දීපනිය සම්බන්ධයෙන්ම කතා කළා. දැන් මම අර න්‍යායාත්මක ප්‍රවේශයක් තුළ මෙතෙක් කතා කළේ මට හිතෙනවා මේ කිසියම් රසවින්දනාත්මක ප්‍රවේශයකුනුත් අපි මේ සංසන්දේශය ගැන අපි බැලුවොත්. දැන් උදාහරණයක් හැටියට මේ තියෙන තරගකාරී සමාජය ඔබ කිව්වාගේම මේ සමාජයේ තියෙන අපිට තියෙන එකම අභියෝගය තමයි අපි මේ තරගකාරී සමාජය අපි කියමුකෝ පාසල් හරි විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය හරි ලබන දරුවෙක් ඉන්නවා කියලා
මෙයාට තියෙන මූලිකම අභියෝගය තමයි ඒ අයට වෙලාවක් තියෙනවද සංදේශකාවය නිදහසේ කියවන්න. මෙන්න මේක මහලුකු දෙයක් නොවුනට මේක තමයි අභියෝගය. දැන් උදාහරණයක් ඇටියට එතර ඇමරිකානු මහාචාර්යවරයෙක්ගේ ප්‍රකාශයක් ඔය මහාචාර්ය ලියනගේ අමරකීර්ති උපුටා දක්වලා තියෙනවා ඔහුගේ අර ඉතා වටිනා කෘතියක් තියෙන නවකවි සලකුණ කියන කෘතියේ. ඒකේ තියෙනවා මේ මහාචාර්යවරයා යෝජනා කරන්නේ රාත්‍රියේ මේ පහනක් දැල්වලා කවි කියවන්න කියලා. දැන් අපිට මේක නැවත කිව්වොත් මේ වගේ සමාජයක අපි හිතනවා මේ විදුලි ආලෝකේ නැතුව පහනක් දැල්වනවා කියන්නේ බොහොම පසුගාමි ලක්ෂණයක් කියලා. එහෙම නිහිතන්නේ. නමුත් මේ ඇමරිකානු මහාචාර්යවරයා කියනවා එයා කියනවා මේ read these poems මේ කවි කියවන්න turn off light එහෙම කියන්නේ මේක දල්වන්න මේ කියන්නේ කැන්ඩල් එකක් දල්වන්න එහෙම නැත්නම් පහනක් දල්වන්න එහෙම කියලා මහා රාත්‍රියේ මේ කවි කියවන්න කියලා. දැන් අපේ සමාජයේ සමාජිකයෙකුට පුළුවන්ද හංස සංදේශේ රාත්‍රියක පහනක් දැල්ලා කියවන්න. මේක අභියෝගය නෙවෙයි. මං හිතන්නේ අර ඔබ අහපු ප්‍රශ්නෙටම අර හිස් බවට. ඒ හිස් බවට උත්තර තමයි ඒ කියන්නේ පරිකල්පනය දල්වා ගන්නට අපිට කිව්වාගේ අපේ පරිකල්පනය ඇති කරගන්නට අවශ්‍ය නැහැ. මත අපි සාහිත්‍ය ලෝකයට පිවිසෙන්නට අපිට අවශ්‍ය නම් සාහිත්‍ය තේරුම් ගන්නට මේ එන්නතක් වගේ. මෙන්න මේ එන්නත් ටික සම්පූර්ණ වෙන්න ඕනේ. ඒ කියන්නේ අපේ සංදේශ කවි ටික දැන් උදාහරණයකට මේකේ තියෙන කවිම අරගෙන බැලුවොත් දැන් භාවාත්මකව තියෙන කවි උදාහරණයකට මට මතක් වෙනවා මේ වෙලාවේ දැන් අර ගතින් මෙතින් නොගෙන උන්ගෙන් වන අයාපත ගතින් ගෙන දිදී රන්වන් පියාපත නිතින් සියන් රක්නට දුන් දයාපත සිතින් සිතන්නටත් බැරි මෙතොප යාපත. දැන් මේක අපිට දැනුත් දැනින්නේ නැද්ද? ඒ කියන්නේ මේක මොනතරම් අපේ මුද්‍රණ ඉතිහාසය අපේ මුද්‍රණ යන්ත්‍රය ලංකාවට එන්නත් පළමුව මේ ලියපු කවි. එතකොට මේ තල්පතක ලියන මේ කවි මේ සංස්කෘතික නිෂ්පාදන. එතකොට මේ එදා ලියපු කවි අපිට අද දවසෙත් අපේ හදවත පෝෂණය කරන්නේ නැද්ද? මේක තමයි අපි තේරුම් ගත යුතු කාරණා. එතකොට මේ කවිය කියවීම ඇතුලේ නොවේද අපිට සාහිත්‍ය දිස බැලීමේ ඇස වර්ධනය වෙන්නේ. ඔබ කිව්වාගේ දැන් ඒකේ හතර පද ශෛලිය ඒ සීමාව තුළ තමයි ඔහු රැඳිලා හිටියේ. නමුත් අපිට යෝජනා කරන්න පුළුවන් හතර පදයට එහා ගිය හැඟීම් ධාරාවක් නේ. අපිට දැන් කිසියම් සමාජයක් සඳහා කරපු අරගල කරපු චරිතයක් වේදනාව විඳිනවා දකින්නකොට ඒ පිටිපස්ස ඉඳලා මේ කවිය කිව්වොත් අපිට ඒක දැනෙන්නේ නැද්ද ඊට වැඩියනේ. මෙතින් නොගෙන උන්ගෙන් වන අයාපත ගතින් ගෙන දිදී රන්වන් පියාපත නිතින් සියන් රක්නට දුන් දයාපත සිතින් සිතන්ටත් බැරි මෙතොප යාපත සිතින් සිතන්ටත් බැරි. මේ කවි අද දවසේ අපිව පෝෂණය කරන්නේ නැද්ද? මං හිතන්නේ මේ සුමුදු අපි මෙන්න මේ රසවින්දනාත්මක පැත්තනේ තොප තුලට කිරි රස දිය හැරව දිය තොප පිට පිහිට කර බඹුතේදී ඇවිදී අපිට මැවිලා පේනවනේ. එතකොට මෙන්න මේ භාෂා වික්‍රමේ දැන් අපි දන්නවා ප්‍රණීත බෙසුන්දස වගේ කෙනෙක් ගීත රචනා ලියනකොට මොනතරම් භාෂා වික්‍රමයක් කරනවද කියලා. එතකොට අපි අපේ වාක්කෝෂය දියුණු කරගන්න. දැන් අපි දන්නවා මුගක් වෙලාවට විද්‍යාඥයෝ කියපු දෙයක් නේ දැන් ගණිතය ළමයින්ට බැරි විද්‍යාව වගේ දේවල් බැරි භාෂාව බැරි හින්දානේ. භාෂාව පුළුවන් නම් ළමයින්ට ගණිතය පුළුවන්. එතකොට මේ ප්‍රශ්නලා තියෙන භාෂාව පිළිබඳ ප්‍රශ්නේ. එතකොට අපි මේ කතා කරන වර්තමාන සමාජයේ මේ අන්තර්ජාලයෙන් අධ්‍යාපනය ලබන මේ වේගවත් සමාජය ඇතුලේ මේ කොහොමද තමන්ගේ වාක්කෝෂය වැඩි කරගන්නේ? එතකොට කිසියම් කෙනෙකුට මේ විභාගයකට නෙමෙයි එයා හදාරන්න වෙන පුළුවන් කිසියම් දරුවෙක් විද්‍යාව විෂයන් හරි ගණිතය ඕනම විෂයක් හදාරන්න පුළුවන්. නමුත් ඒ ළමෙක් රාත්‍රියේ පහනක් දැල්වගෙන හංස සංදේශය කියවනවා නම් ඔහුට ඇතිවෙන මෙන්න මේ දැනුම මෙන්න මේ අනික තමයි දැන් අර මහාචාර්ය ලියනගේ අමරකීර්ති කියලා තියෙන ඔහුගේ අර ඒ කෘතියක සඳහන් කරනවා ඇමරිකානු මහාචාර්යවරු කියපු කාරණාව. අපේ මොලේ තියෙන කොටස් දෙකම සම්පූර්ණ වෙනවලු කවි කියවනකොට. දකුණු වර්ධයයි වම් වර්ධයයි දෙකම පූර්ණ සම්පූර්ණ මොලේ ක්‍රියාකාරීත්වය දෙනවලු කවිය ඇතුලේ. ඒ නිසා තමයි ඔහු කියන්නේ කවි කියවන්න කියලා. එතකොට අපි මේ කවි කියලා කියන්නේ තවත් විභාගයකට අයිති දෙයක් විභාගයේ විෂය නිර්දේශයකට අයිති එකක් කියන අදහස තුල තමයි අපි ඉන්නේ. මෙතනින් එහාට මේ සමාජයේ වර්තමාන නිමේෂයේ මේ වෙලාව 21 වෙනි සියවසේ මේ තාක්ෂණෙත් එක්ක ඉන්න අපිට හංස සංදේශය අදාළ වෙන්න මොහොත මොකද්ද? හංස සංදේශය කොහොමද අදාළ වෙන්නේ අපේ ජීවිතවල? මෙන්න මේ කාරණා ටික තමයි අපි සාකච්ඡා කරගත යුතු වෙන්නේ මේ රසවින්දනාත්මක පැත්තෙන්. අපි කතා කරමින් සිටින්නේ චින්තක රණසිංහ කියන මේ විශ්වවිද්‍යාල ආචාර්යවරයා නිර්මාණකරුවා මේ පොත ආශ්‍රයෙන් ගත්තොත් පර්යේෂකයාගේ හංස දීපනිය කියන මේ නව ග්‍රන්ථය පිළිබඳව විවිධ මානමේ විචාරකයන් ඉදිරිපත් කරනවා. හංස සංදේශය අපි
පුංචි කාලේ ඉඳන් අහන සංදේශයක්. ඒ සංදේශය අපි කොහොමද අනිත් සංදේශات එක්ක සංසන්දනාත්මක විග්‍රහයකින් බලන්නේ? අපි ඇයි චිරන්තන ගද්‍ය පද්‍ය සාහිත්‍ය ඇසුරු කළ යුත්තේ? අපේ මුල් පොළවට හරියට අල්ලගත්තේ නැතොත් අපි කොහොමද අපේ ගහේ අතු ඉති ලියලන්නේ මල් පිපෙන්නේ? මෙන්න මේ වගේ කාරණා තමයි අපි මේ කෘතිය ඔස්සේ සාකච්ඡා කරමින් සිටියේ. ප්‍රතිචාර වටයට යාමටයි සූදානම. ස්තුතියි සුමුදු. ඔව් අද අපි කතා කරමින් සිටින්නේ හංසදීපනිය නැමැති පර්යේෂණාත්මක කෘතිය පිළිබඳව. චින්තක රණසිංහ මහත්මයා තමයි එහි කතුවරයා වන්නේ. අපි සූදානම් ප්‍රතිචාර වටයට ඔබ රැගෙන යන්නට අපි සූදානම් ඉන්නවා. ඔහුව මේ වේදිකාවට කැඳවන්නට කෙටි විරාමයක් රැගෙන අපි ඉක්මනින් සම්බන්ධ වෙනවා. චින්තක රණසිංහ මහත්මයා අපි මැදිරියට කැඳෙව්වා. ආයිපුවන් කියලා පිළිගන්නවා. බොහොම ගෞරවයෙන් ආදරෙන් පොතා හිතා වැඩසටහනට. ඉතින් ඔහුට හැකියාව තිබෙනවා මේ ਵਿਚාරයන් සඳහා ප්‍රතිචාර දක්වන්නට. සුමුදු අපිට පුළුවන් ආරම්භ කරන්න ප්‍රතිචාර වටය. චින්තක රණසිංහ මහත්මයාව බොහොම ආදරෙන් ගෞරවයෙන් පිළිගන්න ගමන් ඔබේ මේ පොත කියවද්දී අපිට දැනෙනවා ගුරුවරයෙක් අපේ ළඟ ඉන්නවා වගේ හැඟීමක්. ඒ පොත අපිට මාර්ගෝපදේශයක් සපයමින් ගුරුවරයෙක්ගේ භූමිකාව කරනවා. කොහොමද මේ තරම් සුගමව මේ පොත අපිට මාර්ගෝපදේශයක් කරගන්නට ඔබට පුළුවන්? එකක් තමයි මේ හංස සංදේශය කියන කෘතිය අවුරුදු 7-8ක් මම ශිෂ්‍යයින්ට උපාධිය සඳහා අභ්‍යන්තර බාහිර දෙකේම ඉගැන්වුවා. ඒ ශිෂ්‍යයින් විශාල විවිධ ප්‍රදේශවල විශාල ශිෂ්‍ය ප්‍රමාණයකට මේ පොත ගැන්වුවා වගේම මම අපොස උසස් පෙළ කරන කොටත් මේ පොත අපි පාවිච්චි කළා. ඒකට දිගින් දිගටම මේ පොතත් එක්ක ආත්මීය බැඳීමක් ඇති වුණා. ඉතින් මේ බැඳීම මං හිතන්නේ ඒක මට අවශ්‍ය වුණේ තවත් කෙනෙකුට කොහොමද කියන්නේ. දැන් සාමාන්‍යයෙන් පොතක් ලිවීමේදී පාඨකයෙකුට අපි ලියන්නේ. ඒත් මෙතෙන්දී මම දන්නවා මේ මා ඉස්සරහට එන පාඨකයා සාමාන්‍යයෙන් ගොඩක් දේවල් තේරෙන්නේ නැහැ කියලා. කියන්නේ සමහර වචනයක් කවියක් දෙතුන් පාර විවිධාකාරයෙන් විස්තර කරන්න විග්‍රහ කරන්න පෙන්වා දෙන්න ඕන වුණා. ඒක අර අනික් අහවල් මේකෙත් මෙහෙම තියෙනවා. අහවල් කවියෙත් අහවල් පොතෙත් තියෙනවා. මොකද අපි දැන් ඇත්තටම අපි ගත්තොත් දැන් මහාචාර්ය ප්‍රණීත් අබේසුන්දර මහත්මයා ගාවට ආපු ශිෂ්‍යයා නෙමෙයි මා ගාවට එන්නේ. එතකොට ඒ එන ශිෂ්‍යයාගේ தত্ত্বය හුඟක්ම වෙනස්. ඒ කියන්නේ එයා භාෂාත්මක එයාගේ රසඥතාවය අර පරණ පරම්පරාවට වඩා වෙනස්. ඒ වෙනසට ප්‍රතිචාර දක්වමින් තමයි මට හංස දීපනී කෘතිය රචනා කරන්න ඕනේ. ඒ නිසායි ඔබ ඔය කියන தত্ত্বය ඇති උනේ මම හිතන විදිහට. මහාචාර්යතුමනි මේ දැන් අපි හංස දීපනීය කියලා දැන් හංස සංදේශය කියවා ගන්නට පෙර අපිට හම් වෙනවා තවත් සංදේශ කාව්‍ය ගැන බොහෝ ලොකු විවරණයක්. සියලු සංදේශ කාව්‍ය ගැන අධ්‍යයනයක්. මේක කොයිතරම් ආලෝකයක්ද මේ පොතට? ඇත්තටම චින්තක මහත්මයාගේ කෘතියේ මුල් අඩේ ලංකාවේ සංදේශ ඉතිහාසය පිළිබඳව විවරණයක් තිබෙනවා. ඔහු කාලිදාසයන්ගේ මේඝදූතය වගේ අජීවී වස්තුන් සහ දැන් අපේ රටේ හුඟක් සජීවී වස්තුන් අරගෙන තියෙන්නේ දූතයින් හැටියට. ඒවා ගැන හොඳට සාධනීය ආකාරයට විස්තර කරගෙන එනවා. මයුර සංදේශය, තිසර සංදේශය, ගම්පොළ යුගයේ දැන් ඒක ගැනත් විවාදයක් තිබුණා. තිසරද ඉස්සෙල්ලම ලියුණේ මයුරද ලියුණේ කියලා ඒවා ගැනත් ඔහු තමන්ගේ අදහස් දක්වලා පැරණි උගතුන් කිව්ව දේවල් ඒ ආකාරයෙන්ම පිළිගන්නෙත් නැහැ. සාධකත් සහිතව ප්‍රතික්ෂේප කළ යුතු තැන් ප්‍රතික්ෂේප කරමින් ඉදිරියට එනවා. ස්වර්ණමය යුගයේ හැටියට ගන්න කෝට්ටේ සාහිත්‍යයේ සංදේශ තොටගමුවේ රාහුල නායක හාමුදුරුවෝ ඒ කරපු වැඩ කටයුතු පරවි සැල්ලිහිණි කෝගිල ওই ගිරා සැවුල් ওই විදිහට දැන් මට විනිවිතරණ මහත්මයා කියලා තිබුණා. එතුමා මිය පරලොව ගිහිල්ලත් මතක් කරන්න ඕනේ. ගිරා සංදේශය ගැන වෙනම නිබන්ධයක් ලියලා තිබුණා. ඔහු මුගක් අගය කරනවා ඒකේ. එහි කර්තෘ කවුද කියලා ප්‍රශ්න තිබුණා. ඉතින් හැම එකක්ම කියාගෙන ඇවිල්ලා නූතන යුගයටත් එනවා. දැන් ඒ යුගයේ කහ කුරුළු සංදේශය, නීල කොබෝ, කැට කිරිලි, ওই විදිහට දිය සැවුල් මේ බදු මේ හැම දෙයක් ගැනම දැන් මේ පොත කියවගත්තොත් පොත් රසක් බලලා අලුත් පාඨකයෙක් ලබාගත යුතු දැනුම අතැඹුලක්සේ ලබා ගන්නට පුළුවන් වෙයි කියලා මට හිතෙනවා. මේ කෘතිය කියවද්දී අපිට මේ නව අර්ථ සම්පාදනය වෙනවා.
සමහර දේවල් අපි දැනගෙන හිටියකට වැඩිය වෙනස් අර්ථ සම්පාදනය වෙනවා. වෙනස් දේවල් හිතට එනවා. මේ නව අර්ථ සම්පාදනයේලා මේ කතුවරයා දක්වන සමත්කම ගැන කතා කරමු. ඔව් ඒක ඉතාමත් වැදගත් වෙනවා. දැන් ඒකට හේතුව තමයි ඔහු මේ ඈත ඉඳලා තමයි මේ කෘතිය දිහා බලන්නේ. ඔහු විසංයෝජනාත්මක බලන්නේ මේ කෘතිය දිහා. මේ කෘතියට වහල් වෙලා නැහැ. ඒ කෘතියට වශී වෙලා නැහැ. ඔහු මේ කෘතියේ තියෙන දුර්වලතම් ඒවත් පෙන්වලා දෙනවා. මේවා දුර්වලයි. මේවා ඒකාකාරී කවි. මේවා බොහොම කෘතිම කවි. මේ අන්න ඒ වගේ මේ අර දුර ඉඳලා මේ කතුවරයා මේකට ටිකක් ඈත් වෙලා මේ කලාකෘතිය දිහා බලන ආකාරයක් තමයි විචාර වේදයක් තමයි මේකේ තියෙන්නේ. ඒ නිසා තමයි අපිට මේ කෘතියට ලං වෙන්න පුළුවන්. අර මේ ප්‍රනීත අබේසුන්දරස කිව්ව එක වගේම දැන් උදාහරණයක් හැටියට බලන්නකෝ දැන් අර එදිරිවීර සරච්චන්ද්‍ර වගේ කෙනෙක් මතුවෙන්නේ කොහොමද කියන කාරණාව. පින් ඇති සරසයි වරමත් දෙන්නේ කියන කෘතියේ එතුමා පැහැදිලි කරනවා. දැන් මනමේ සිංහබාහු නාට්‍යවල තියෙන ওই මනරම් භාෂාව, ඒ භාෂාව ගොඩනැගුණේ කොහොමද? ඔහු ඉතා කුඩා දරුවෙක් කාලේ ඉන්න කාලේ ඔහුගේ අර මාමා කෙනෙක් ගායනා කරලා තියෙනවා ඉස්කෝලේ තමයි නැවතිලා තියෙන රැයට මේ සංදේශ කවි ගායනා කරනවා. සංදේශ කවි කියවනවා. රැයට නිදා ගන්න කලින් කියවනවා. මොකද අර සර්කි වගේ පැරණි මිනිස්සු අර විභාග සඳහා නෙමෙයි තමන්ගේ ජීවිතයේ කොටසක් හැටියට මේවා ගායනා කළා. අපේ සංස්කෘතික උරුමයක් වගේ. එතකොට මේවා ඇහිලා තියෙනවා. දැන් මේ සරච්චන්ද්‍ර කියන මේ දරුවත් මේවා අහගෙන ඉඳලා තියෙනවා. ඔහු දන්නේ නැහැ ඌ අනාගතයේ මනමේ සිංහබාහු ලියනවා කියලා. නමුත් ඒවා නොවේද මේ මහා කලාකෘති හරහා තියෙන මේ කලාකෘති වල තියෙන වචන ඒ ශබ්ද රටා ඒ සෑම දෙයක්ම තියෙන අර ඔහු කුඩා කාලේ ලැබු අත්දැකීම් නෙමෙයිද අර සංදේශ කවි. ඒ නිසා අපිට යෝජනා කරන්න තියෙන අතරම මේ පැරණි වෙලා නැහැ කියන කාරණාව. දැන් මේ සියවසේ ඉන්න නව දරුවා පවා සංදේශ කවි ටිකක් හඬ නගලා ගායනා කරනවා නම් ඒවා අපේ ජීවිතවලට හුඟක් දැනෙනවා. අපිට ළඟයි අපේ ජීවිතයට සර් කිව්වා වගේ. ඒ නිසා ඒක අපෙන් දුර දෙයක් නෙමෙයි. තව කරුණක් සමුදු මම මතක කරගන්න කැමති එකක් තමයි මේ කල්චරල් හෙරිටේජ් කියලා දෙයක් අපි කතා කරනවානේ. මේ සංස්කෘතික උරුමයන් කියලා. එතකොට මේ වගේ කෘතියක් අපිට යෝජනා කරන්නේ මේ උරුම සංරක්ෂණයක් හැටියට. දැන් අපි ගත්තොත් මේ සංදේශ කවි අපේ සංස්කෘතික උරුමයක්. මේවා එක්කෙනෙක් ලියපු කෙනෙක් කිසියම් ආකාරයකට මානවයාගේ දැනුම ප්‍රකාශ කරන. කියන්නේ මේ මුද්‍රණ යන්ත්‍රයත් එන්න ඉස්සර තිබිච්ච අපේ රටේ මේ මානව සමාජයක දැනුම, නිර්මාණාත්මක චින්තනය මේවා තේරුම් ගන්න තියෙන ඉතාමත් අගනා මේ සාධක තමයි මේ සංදේශ කවි කියලා කියන්නේ. එතකොට මෙවැනි කෘති මේ උරුම සංරක්ෂණයට දායක වෙනවා. භාෂාව දැන් මේ සංදේශ කවි තියෙනකන් අපි කතා කරන භාෂාව වියකින්නේ නැහනේ. අපි කියනවා භාෂාව සිංහල භාෂාවට තර්ජනයක් වෙන්න පුළුවන්, අනාගතේ නැති වෙලා යන්න පුළුවන්, මිය යන්නට නියමිත භාෂාවක් වෙන්න පුළුවන්. මේ වගේ දේවල් අපි බොහෝ වෙලාවට සංවාදයකට ගේනවනේ. නමුත් මේ සංදේශ කවි මේ වගේ දේවල් තියෙනකම් මේ භාෂාව නැති වෙන නිසා එක පැත්තකින් මේ භාෂා සංරක්ෂණයකුත් පවටපත් වෙනවා. ඒ නිසා පැති ගණනාවකින් මේ ගන්න උත්සාහයන්. එතකොට මේ අවදියේ තරුණ විද්‍යාර්ථියෙක් අත ගැසිය යුතු නැති විෂය ප්‍රදේශයක් නෙමෙයි මේක. අන්නේ එතනයි වැදගත්කම තියෙන්නේ. එතකොට අපි ආලෝකයක් අර ඉන්සයිට් එකක් එකපාරට අපිට අන්තර්දෘෂ්ටියක් සපයනවා. අපේ මේ සම්භාව්‍ය සාහිත්‍ය දිහා මේ මොහොතේ ඉඳගෙන බලන්නේ කොහොමද කියන කාරණාව. චින්තක මහත්මයාණෙනි මේ දැන් අපි ඉස්සෙල්ලා කතා කරා ඔබෙන් මේ ප්‍රශ්නය අහන්නට හිතුණා මට ගෙදර වැඩ කියන එක බොහොම වැදගත්. අපි ගොඩක් මග ඇරලා තියෙනවා. ඒ ගෙදර වැඩ කියන එක විශ්වවිද්‍යාල ආචාර්යවරු මග හැරලා තියෙනවා. මාධ්‍යවේදීන් මග හැරලා තියෙනවා. පාසල්වල ගුරුවරියන් මග හැරලා තියෙනවා. ඒකෙන් තමයි මේ පුස්කම නිර්මාණය වෙලා තියෙන්නේ. අපි දන්න විදියට අපි අත්දකලා තියෙනවා ඔබ දැඩි ගෙදර වැඩ කරන්නේ. ඒ වෙහෙස ගන්නේ ඇයි? මොකටද ඔබ ආයෝජනය කරන්නේ? කුමක් වෙනුවෙන්ද? ඇත්තටම දැන් අර එතන එකම වචනයක් කියන්න තියෙනවා අර මේ යම් විෂයක් කරනකොට ඕනම විෂයක් මම කියන්නේ මේ සාහිත්‍ය නෙවෙයි තාක්ෂණය විතර වෙන්න පුළුවන් ඒ විෂය අරා සිටින්න ඕන කියලා තියෙනවා ඒ අදහස. ඒක ඔය ලියෝන් ට්‍රොස්කිත් නිතර කියපු එකක් මහාචාර්ය සුචරිත ගම්ලත් මහත්තයා තමයි අරා සිටීම කියන එක ඒ ඇති කළේ. ඒ වගේ මේ විෂය කෙරෙහි දැඩි ආසක්තභාවයක් පැෂන් කියන්නේ ලාලසාව කියලා වචනයක් තියෙනවා ඇති කරගන්නට. එතකොට ඒක ආත්මයේ කොටසක් බවට පත් වෙනවා. ඒක මම මේ කරන විශ්ය නෙවෙයි. ඒක අපි හිතමුකෝ වාහනයක් පදවනවා කියලා. ඒක ආත්මීයව ගන්න ඕනේ. එතකොට ඒ ආත්මීයව ගැනීම උඩ තමයි ලෝකයේ ශිෂ්ටාචාර ගොඩනගන්නේ. මං සුළු කාලයක් මාස 6ක් පමණ ඇමරිකා එක්සත් ජනපද විශ්වවිද්‍යාලයක ඉගෙනීම කටයුතු කළා.
මම දැක්ක දේ තමයි ඒගොල්ලන්ට පොඩි කාලේ ඉඳන් හුගන්වන්නේ හැම වැඩේම මේ පොත්පත් ලියීම ගැන නෙවෙයි මං කියන්නේ ඒ විෂය අරා සිටින්නට. අපේ ශිෂ්ටාචාරය බිඳ වැටෙන්නේ යටත් උචිතවාදීන් මේ විෂය අරා සිටින්නට උගන්වනවා. ඒ හින්දා තමයි අර ඒ අධ්‍යාපනයෙන් බිහුණු මේ ප්‍රණීත් අබේසුන්දර මහත්තයා කිව්වේ මේ විනිවිතාරණ මහත්තයා වගේ කෙනෙක් ඉර තිත පවා ඒ යමක් ලියනකොට තදින් කල්පනා කරනවා. අපිට ඒ தත්ත්වයට එන්න දැන් මම ඊට ඉස්සෙල්ලා පොත් 17ක් 18ක් ලිව්වා. නමුත් මේ පොතේ තියෙන සමහර ශිල්පීය ලක්ෂණේ පොත්වල නෑ මම දකින්නේ අඩුයි. පස්සේ තමයි මට හිතුනේ මේක අපි විෂය අරා සිටිනවා කියන්නේ ඒ තිත කොමාව හැමදේම නිවැරදිව හැමදේම කරන්න ඕනේ. දැන් ඔබ කියන ගෙදර හෝම්වර්ක් කියන එක දැන් අපි හිතපුව මානව ශාස්ත්‍ර පීඨිය සමාජ විද්‍යාල ලෙක්චරර් කෙනෙකුට ලොකු විවේකයක් දෙනවා. ලොකු පඩියක් දෙනවා. ඒ දෙන්නේ ඇයි මේ පොතපත කියවන්න. ඒ නිසා එහෙම නැතුව රබර් වත්තක් වවන්න හරි සිල්ලර කඩයක් දාන්න හරි පොත් කඩයක් දාන්න හරි නෙවෙයි. එතකොට ඒ පොත කියවන්න තමයි ඒක දෙන්නේ. එතකොට මම නම් කරන්නේ ඇත්ත වශයෙන්ම ඒ දෙන ප්‍රමාණයටත් වඩා මම මේක කියවන්න උත්සාහ ගන්නවා. එතකොට මමත් ආත්මීය වශයෙන් නිදහස් රටත් නිදහස්. එතකොට මගේ යුතුයකම මට කළ හැකි උපරිමයෙන් අඩු තියෙනවා අපිට ඒක කරන්න වෙනවා. එතකොට ඒක තමයි අපි ශිෂ්ටාචාරයේ ගොඩනැගීමට අපේ දායකත්වය ලබා දෙනවා කියන්නේ. ඉතින් මම ටිකක් හිත නිදහස් කරගන්නවා. දැන් ඔබමත් කියනවා ලිපියක් ලියන්න කිව්වත් මම දැන් ඔබ මට කිව්වොත් ලිපියක් ලියන්න ඔබ කියන ලිපි ලියලාද? ඒ ලිපිය මම ජීවත් වෙන කාලේ ලිපිය ලියන කාලයට වඩා වැඩි. කතාවක් පවත්වන්න කියලා කිව්වොත් මට ඒ කතාවේ කොටස් හැම වෙලෙම ඔළුවට එනවා මේක මේ විදිහට කරනවා. දැන් මේක මේ විදිහට කරනවා. සමහරට ඒ කතාවම ගෙදරදි කරනවා. ඒක හොඳ නැද්ද කියලා කෙනෙක්. ඒකට මේක තමයි අරා සිටීම කියන්නේ. ඒක අමාරුයි. දැන් අපිට දෛනික වැඩවලින් පුළුවන් තරම් නිදහස් කරලා දෙන්න පුළුවන් නම් තවත් අපි මේ ආසිතීම කරන්න ඕනේ. අපිට වාහනයක් කෙලවනවා නම් මම නිතරම හිතන්නේ ඇයි මේ වාහනේ මේ පොතක් පටියක් වගේ යන්නේ නැත්තේ? එතකොට වань මේක බලාගෙන යන්න පුළුවන්. නේද? කාලයක්නේ. එතකොට තියෙන ඔඩියෝ බුක්ස් කියලා දැන් අපිට දාගෙන කණෙන් අහගෙන යන්න පුළුවන්. එතකොට අපි තාක්ෂණය දියුණුයි. තාම මෙතෙන්ට අපි ඉච්චර හුරුවක් නැතුණාට එහෙම තියෙනවා. එතකොට මේක හුඟක් වෙලාවට අපි තියෙනවා. දැන් සමහර රට මහාචාර්යවරු කියනවා ඔබ මේ තරම් කියවන්නේ කොහොමද? මම මේ ගමනේ යන ගමන් මම මේ e-books එක කියවනවා. එතකොට මේ තාක්ෂණය සහ ඒ හැමදේම ප්‍රයෝජන අපි කාලය කළමනාකරණය කරන්න ඕනේ. දැන් අපි මම මගේ දරුවන්ට කියන්නේ විශ්වවිද්‍යාලේ ඔබ OBD එකට ගිහිල්ලා බෙහෙත් ගන්න ඉන්නවා. ඇයි ඔබට එතන කියවන්න බැරි? විශේෂ කාලයක් අපිට කියවන්න ඉන්නේ නැහැ. ඔබ පොලිමක ඉන්නවා. ඇයි අපිට කියවන්න බැරි? එතකොට ඒ ඕනම තැනක බස් එකේ වුණත් අපිට කියවන්න පුළුවන්. වෙනත් අපි කොච්චර කාලය විනාශ කරනවද? එතකොට ඒ කාලය විනාශ කිරීම ඇතුලේ තමයි අපේ ඒ හැමදේම සිද්ධ වෙන්නේ. දැන් වෙනත් රටවල අපි ජපානයේ චීනය කොරියාව හරියට අගය කරනවා. බලන්න මේ රටවල් වල මිනිස්සු අර වාඩි වෙලා ඉන්න ගමන් ගෙත්තම් කරනවා නොඑක්කේ අත්කම් කරනවා නේද? දුම්රිය යන ගමන් පොත් කියවනවා. මම පොත කියවනවා. එතකොට මේක ඒක සමහර ටැබ් එකක කියවනවා වෙන්න පුළුවන්. මුද්‍රිත පොතක්ම වෙන්න. ඒ හැම කාලයක්ම අපි විවිධ ශිෂ්ටාචාර බැලුවොත් පුදුමාකාර විදිහට අපි කාලය පිළිබඳ දැන් අපි ටීවී එකේ ටෙලි නාට්‍යයක් බලනවා කියන්නේ මම යෝජනා කරන්නේ ගොඩක් ඇඩ් යන වෙලාවට සයිලන්ට් කරලා අපිට පොතක් කියවන්න පුළුවන්. නැත්නම් වෙන මොකක් හරි වැඩක් කරන්න පුළුවන්. අපි ඇයි ඒකට අහු වෙන්නේ? ඇයි අපි අපිට අහු වෙන්නේ නැත්තේ? එතකොට මෙන්න මේ කාරණේ තමයි මම හිතන්නේ මේ හෝම්වර්ක් පිළිබඳ කාරණේදී මම දකින්නේ. මහාචාර්යතුමනි මේ බොහොම වැදගත් කාරණයක් කිව්වේ අපේ බලාගෙන ඉන්න අයට අහගෙන ඉන්න අයට. මට ඔබතුමාගෙන් අහන්නට හිතුණා මේ කෘතිය පර්යේෂණ කෘතියක්නේ. මේ පර්යේෂණ භාෂාව කියන එක අපි රළු භාෂාවක් විදිහට දකින්නේ ටිකක් අපි ඒකේ බොහෝ වෙලාවට කියවන භාෂාවේ පොඩි ටෙක්නිකල් ගතිය වැඩි තාක්ෂණික ගතිය. නමුත් චින්තක රණසිංහ ලියන මේ පොත ඇතුලේ මහා සෞන්දර්යයක් තියෙනවා භාෂාවේ. ඒ භාෂාත්මක පෙරලිය ගැන කතා කරමු. දැන් අපි Village in the Jungle කියන පොත ලෙනාඩ් වුල්ෆ් කියන මේ ලේඛකයා දිසාපතිගේ අපි කියවන්නේ AP ගුණරත්න මහත්මයාගේ පරිවර්තනය අපිට දැනෙන්නේ අලුත් පොතක් ඔහු ලියපු පොතක් කියවගේ. මොකද මේ භාෂා වික්‍රමය මේක මං හිතන්නේ සාහිත්‍යකරණයේ ශාස්ත්‍රීය පරිශන වල නිරත වෙන අය නිරන්තරයෙන්ම සතත අභ්‍යාස කියන්නේ ඒක තමයි. මොකද මෙතුමා කියවනවා ලියනවා අභ්‍යාස කරනවා උගන්වනවා. එතකොට හැදෙනවා මේ තමන්ගේ ආකෘතියක් වාක්‍ය රටා ඒ රටා ගොනු කරන විදිහ ඊට පස්සේ නිර්වුල් බව සුගම බව පැහැදිලි බව
ඒත්තු යන විදිහට ඔහුගේ රචනාව ඔහු කරලා තියෙනවා. ඒක තමයි මම හිතන්නේ පුහුණුව. දැන් ඔබ පුවත්පත් ලෝකයේ මාධ්‍ය ලෝකයේ වැඩ කරද්දී නිතරම ලියනවා නම් දැන් මාටි වික්‍රමසිංහයන්ගේ ලේඛන කියවනකොට අපිට පැහැදිලිනවා. කේ ජයතිලකයන්ගේ ලේඛන කියවනකොට පැහැදිලිනවා. ඒ තුලම ජීවත් වෙලා අර මේ මහත්යගේ අරා සිටිනවා. ඕක ඉංග්‍රීසියෙන් තිබුණා එක තැනක totally immersed කියලා. ගිලෙන්න ඕනේ. ඒ භාෂා ඒකයි ගිලෙන්න ඕනේ අපි භාෂාව ඉගෙන ගන්න. ඒක නිරන්තරයෙන් දැන් සූප ශාස්ත්‍ර ඒත් එහෙමයි. ගෙදරක ගෘහණියක් සාමාන්‍ය අම්මලානේ අපිට කෑම හදලා දෙන්නේ. ඒක ආසාවෙන් භක්තියෙන් ශ්‍රද්ධාවෙන් කරනකොට ඒක හරිම රස වැටිලා එනවා. පොල් සම්බෝලේ හැදුවත් ඒක රහයි. ඒම වෙන්නේ ඒ තුල ගිලිලා ඉන්නේ. ඒක හරි ආදරයකින් භක්තියකින් කරන්නේ. ඒ වගේ තමයි මේක ලියලා තියෙන්නේ මම හිතන්නේ. හැබැයි අර කිව්වා වගේ සිසිරත් කිව්වා මේ ඔබ්ජෙක්ටිව්ලි වාස්තවිකව ඒක ඇතුලේ කිලිලා එකෙන් එළියට ඇවිල්ලා ඒක දිහා බලලා තියෙනවා. පර්යේෂණයක තිබිය යුතු ස්වභාවය ඒක තමයි. ඉතින් පර්යේෂණ දැන් මේ කෘතියට මේ ඇත්තටම විශ්වවිද්‍යාලයක මේක ඉදිරිපත් කරන්න නිබන්ධයක් හැටියට උපාධියකට හොඳ සහතිකයක් ගන්න තියෙනවා. මොකද අංග සම්පූර්ණයි. නිසා සිසිර කුමාර මහත්මයාණන් ටිකක් කාලයක් අපිට හරස් වෙනවා. තව බොහෝ දේවල් කතා කරන්න තිබියදීත් මට ඔබතුමාගෙන් අවසාන වශයෙන් අහන්නට හිතෙනවා මේ චින්තක රණසිංහ මහත්මයා මතක් කරා මේ සමාජ ඛේද වාචකයක් ගැන. මාව නිදහස් කරොත් මට මීට වැඩිය වැඩ කරන්න පුළුවන් කියලා. රාජ්‍ය මට්ටමේ මේ වගේ දේවල් වලට ලැබෙන අනුග්‍රහය ප්‍රමාණවත්ද? එහෙම නැත්නම් මේ වගේ අයට අතහිත දෙන වැඩපිළිවෙලක් සකස් වී යුතුව තිබෙනවා කියලා ඔබ යෝජනා කරනවා. ඔව් ඒක මම හිතන්නේ අපි ටිකක් බැරෑරුම්ව තේරුම් ගත යුතු කරුණක් නේද? එතනදී කියන්නේ ඇත්තටම දැන් ඔහු කියපු කාරණා වැදගත් වෙන්නේ අපි අපෙන්ම ඇසිය යුතු ප්‍රශ්නයක් තමයි මේ මාව නිදහස් කරන්නේ නැද්ද කියන ප්‍රශ්නේ. අනිකාගෙන් කෙසේ වෙතත් තමාගෙන්ම එක පැත්තකින් ඇසිය යුතු ප්‍රශ්නයක්. අපි බොහෝ වෙලාවට මේ අපි හැමෝම හිර වෙලා නොවේ දින්නේ මේ සමාජය ඇතුලේ. අපි තේරුම් ගන්න ඕනේ අපිම නිදහස් වෙන්න සමහර වෙලාවට. ඒ වගේ අර්ථයක් තමයි මට හිතුනේ. මට දැනුනේ සිසිර කුමාර මහත්මයාණෙනි මේ දැන් හරි යදම් වලින් සමාජීය වශයෙන් ආර්ථිකමය වශයෙන් බොහෝ දේවල් වලින් බැඳිලා ලේඛකයා. ඒ පැති වලින් පොඩි නිදහසක් දෙන්න තිබුණා නම් මේ වගේ පර්යේෂකයන්ට තව බොහෝ වැඩ කරන්නට තිබුණා නේද කියන කාරණේ. ඔහු Tamanගේ නිදහස් කියලා හිතෙනවා මේක කියෙව්වා. ඔව් ඒක හරි. ඒ කියන්නේ අපි තේරුම් ගත යුතු ඇතම රටක් හැටියට අර ඔහු කිව්වා වගේම ශිෂ්ටාචාරයක් ඉදිරියට තල්ලු කරගෙන යනවා. නේ ශිෂ්ටාචාරයක් විශාල කරනවා නම් මෙවැනි පරිශන කරන මෙවැනි ඇත්ත අවංකව පරිශන කරන අයට ඒ පහසුකම් දැන් අපි කියමුකෝ ඔහුට අපි ඊගාට දෙනවා තවත් චිරන්තන සාහිත්‍ය කෘතියක් පිළිබඳ මෙබඳු කෘතියක් ලියන්න කියලා. අපි අවශ්‍ය පහසුකම් ටික රටක් හැටියට ලබා දෙනවා කියලා. අපි උපකල්පනය කරමුකෝ. ඔහුට ඒ සඳහා මාස කිහිපයක් දෙනවා. ඒ සඳහා පහසුකම් ටික අර කොරන්ටයින් වගේ අවස්ථාව ලබා දෙනවා. එතකොට අන්න ඒ වගේ කරොත් ඔහු අපිට තව දායාද කරනවා ඊගාට තව මේ සංදේශ කවියක් හරි අපි චිරන්තන සාහිත්‍ය පිළිබඳ. අන්න ඒ වගේ පහසුකමක් අපි සපයන්නට අවශ්‍යයි. නමුත් අපි අපේ ආයතන පද්ධති තුල අපි රටක් හැටියට අපේ ජාතික රාජ්‍ය අපේ ගොඩනගා ගන්නට නොහැකි වීම පිළිබඳව අපේ නූතනවාදයේ තුල ගොඩනගාගත් වූ ශක්්‍යතා අපි පසු කාලයකට අපි බිඳ වැටෙනවා. අන්න ඒ ගැටලු අපි රටක් හැටියට තියෙන ප්‍රශ්නේ තමයි ඒක. අපි නූතනත්වයට එනකොට විශ්වවිද්‍යාල බිහිවීම කියන ඒවා හැම ගත්තාම ඒවා විශාල අරමුණු ඇතුව තමයි ඇති කරලා තියෙන්නේ. එතකොට ඒ මූලික අවශ්‍යතා අද වෙනකොට අපි බිඳ වැටලා මාධ්‍ය ආයතන මේ හැමදේම රාජ්‍ය මාධ්‍යනේ ගුවන් විදුලි මේ වගේ හැමදේම. ඉතින් මේවා නැවත මේ සාකච්ඡා හරහා හරි අපිට ගොඩනගා ගන්න පුළුවන් නම් අර එහි තියෙන මූලික සාරයත් එක්කලා ඒ සාරමය අර්ථත් එක්කලා විශ්වවිද්‍යාල අධ්‍යාපනය කියලා කියන්නේ මොකද්ද? හැදෑරීම කියලා කියන්නේ මොකද්ද? විශ්වවිද්‍යාල අධ්‍යාපනය මෙවැනි තරුණ ආචාර්යවරුන්ගේ ක්‍රියාකාරීත්වය කියන්නේ මොකද්ද? මේවා නැවත අපිට ගොඩනගා ගන්න පුළුවන් නම් කල්පනා කරලා අපිට ජාතික රාජ්‍ය නැවත ගොඩනගා ගැනීමේ තැනට යන්න පුළුවන්. පළල් මාතෘකාවක් ඔබ අහන ප්‍රශ්නට උත්තරයක් දෙන්න. අපි කතා කරමින් සිටියේ චින්තක රණසිංහ මහත්මයාගේ හංස දීපනිය කියන අපූර්ව ග්‍රන්ථය පිළිබඳව. අපි සියලුම දේවල් මිල කරනවා. හැමෝම Tamanගේ වෙහෙසට මුදල් ඉල්ලා සිටිනවා. හැබැයි රටක් විදියට බුද්ධිමය දේපලක් ලබා ගන්නකොට අපි මේ බුද්ධිමය දේපලට නිසි වටිනාකමක් දෙනවද? ඒ ප්‍රශ්නේ අපේ රට පුරා අපේ නිර්මාණකරුවෝ, සාහිත්‍යදරයෝ, පර්යේෂකයෝ හැමදාමත් හඬ නගන දේ අපි පොත් ලිව්වට අපිට කඩේට ගිහින් බඩු නිකන් ගන්න බෑ කියන එක. මෙන්න මේකට විධිමත් ක්‍රමවේදයක්
සැකැස්විය යුතුව තිබෙනවා. ඒ වගේමයි ඔබට මට මතක් කරන්නට හිතුණා වෝල්ටර් විට්මන් කියලා කවියෙක් ඉන්නවා. දැන් බොහොම ලස්සනට මතක් කරා එළියට බැහැලා බලන්න එහෙම නැත්තම් පහනක් දල්වලා ඒකෙන් මේ කවි කියවන්න කියලා. මේ වෝල්ටර් විට්මන් කියන කවියා කියනවා එළියට බැහැලා ඔබ අහස දිහා බලන්න. තරු දිහා බලන්න. ඒ තරු බොහෝ දේවල් ඔබට කියාවි කියලා. ඒ තරු කියලා දෙන පරිකල්පනයේ මාවත තමයි මේ හංස දීපණිය වගේ පොත්වලින් අපිට පෙනෙන්නට පටන් ගන්න. ඒ නිසා ඔබට ආරාධනා කරනවා චින්තක රණසිංහ මේ පර්යේෂකයා ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යවරයා ලියපු හංස දීපණිය කියන මේ අපූර්ව ග්‍රන්ථය කියවා ගන්නට කියලා. ඔබට නිර්මාණකරණයට වගේම ජීවිතයටත් අවශ්‍ය බොහෝ දේවල් ඒ කෘතියෙන් ලැබේවි. ස්තුතියි සුමුද. ඔව් චින්තක රණසිංහ මහත්මයා එක තැනක සඳහන් කරනවා. අපිට අනිත් හැමදේම තිබෙනවා. අපට අහිමි වෙලා තිබෙනවා අපව. අපි සොයාගත යුතුයි අපව. එනිසයි මේ පොතයි හෙතයි වේදිකාව ඔබ වෙනුවෙන් ගොඩනගන්නේ. අද අපි කතා කරේ චින්තක රණසිංහ මහත්මයාගේ හංසදීපනිය නැමැති පරීක්ෂණ ග්‍රන්ථය පිළිබඳව. අපි ස්තුතිවන්ත වෙනවා මේ හා වර්සාර වූ මේ සාහිත්‍ය මෙහෙවර මේ සමාජය වෙනුවෙන් කිරීම වෙනුවෙන්. ස්තුතියි ඔබට පැමිණියාට පොතයි හිතයි වෙනුවෙන්. ඒ වගේම මේ සඳහා විචාරයන් ලබා දෙන්නට අපිත් එක්ක අද සම්බන්ධ වුණා මහාචාර්ය ප්‍රනීත් අබේසුන්දර මහත්මයා. ස්තුතියි ඔබට පැමිණියාට ගුරුහරුකම් බොහොමයක් ලබා දෙනවා මේ ශ්‍රී ලාංකීය පරපුර වෙනුවෙන් දරුවන් වෙනුවෙන්. ස්තුතියි ඔබට පැමිණියාට. ඒ වගේම සිසිර කුමාර මහගමගේ මහත්මයා ස්තුතියි ඔබටත් වටිනා හරවත් බොහෝ දේ අපිත් එක්ක බෙදාගත්තාට. සුමුද චතුරානි ජයවර්ධන ස්තුතියි මේ හරවත් විචාර වැඩසටහන මෙහෙව්වාට. ඉතින් ඇයි ඔබ ලියන්නේ? කා වෙනුවෙන්ද ඔබ ලියන්නේ? කුමක් අරබයාද ඔබ ලියන්නේ? ඔව් සාහිත්‍ය කියන්නේ සාහිත්‍ය භාවය නම් ඒ පිරුණු භාවය, ඒ සහිත භාවය නිර්මාණය කරන්නේ ඔබයි. ඔබේ ලිවීමයි අපට මේ පොතයි හිතයි වේදිකාව තනන්නට වැදගත් වෙන්නේ. ඒ නිසා මේ වේදිකාව ඔබේ. අපිට පුළුවන් ලියූ බොහෝ තැන් හොයාගෙන යන්නට, ඒ බොහෝ තැන් ගැන කතා කරන්නට, ඔබත් සමග කතා කරන්නට අපි සූදානම්ින් ඉන්නවා. අපි සමුගන්නවා අදට පොතයි හිතයි වැඩසටහන තුළින්. ලබන සතියේ නැවතත් අපි නවතම ග්‍රන්ථයක් පිළිබඳව විචාරය ගෙනෙන්නට සූදානම්ින් ඉන්නවා. අපට ප්‍රාර්ථනා කරනවා ජය සතුට.